සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද ඔබ මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ඔබට ඊටාම වැදගත් සීලය තුල කොහොමද අපි අපේ මේ රාගාදී සිතුවිලි යටපත් කරගෙන ඒ උතුම් සීලයක් උතුම්ම විදිහට ආරක්ෂා කරගන්නේ. ඊළඟට මේ සමාජය තුල අපිට පේනවා දැන් දවසින් දවස මිනිස්සු මහා විකෘති විදිහට කෙලෙස් වලින් විකෘති වෙමින් සමහරලාවට මේ වයසක ආච්චම්මලට පවා ඉන්න නොදී ඊළඟට පුංචි දරුවන් පවා පාසැල් යන දරුවෝ එක්ක පොඩි දරුවෝ සමහර වෙලාවට සමූහ වශයෙන් ඒ දරුවන්ව විනාශ කරමින් මෙවැනි මහා පුදුම විකෘති කාම ආසාවන් තුල සමාජයේ තැන් තැන් වලින් අපිට අහන්න ලැබෙන අර මෘග සංඥා පහළ වෙනවා වගේ සිදුවේ. එතකොට මේ තුල බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න ඊළඟට මේ ශික්ෂාපදයක් ධර්මානුකූලව විස්තර කරන්න මැලි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබට ධර්මයේ තියෙන කාරණා, මේකේ තියෙන භයානකකම, කොහොමද අපි වැරදි කාම සේවනයෙන් වැළකීම කියන්නේ මොකක්ද? බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ මොකක්ද? විවාහ වෙනකන් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන වගේ ශික්ෂාපදයක්ද? මේ කාරණා අපි අද ධර්ම දේශනාව තුළ ධර්මානුකූලව බුද්ධ දේශනා ඇසුරෙන් අපි සාකච්ඡා කරන්න කල්පනා කරනවා. පින්වතුනි, මේ දේශනාවේදී ඔබට ඊටාම වැදගත් ආදීනව ගැන, විපාක ගැන තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්ෂුණියකගේ අතීත ජීවිත කතාවක් තියෙනවා. ඒ කතාව අපි ඉගෙන ගන්නකොට, විමසලා බලනකොට, නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරෙනවා මේ රාගය තුල සමහරලාවට විනාඩි කිහිපයක මේ පුංචි ආස්වාදයක් තුල මිනිස්සු විකෘති විදිහට දුවාගෙන ගිහිල්ලා, හමාගෙන ගිහිල්ලා අන්ධ වෙලා කල්ප ගණන්, ආත්ම ගණන් සසරේ විදෝ දුක් විඳ යන සංසාරේ භයානක විපාකවල ස්වභාවය. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ, ඒ කාලේ බොහෝම ධනවත් සිටු පවුලක එකම දියණිය, බොහොම ලස්සන දරුවා, බොහෝම සල්ලි තියෙනවා ධනවත් පවුලක එකම දුව. මේ දුව තරුණ වයසට එනකොට බොහෝම ලස්සනයි. ඉතින් දෙමව්පියෝ කල්පනා කරා පාරේ ගෙනිච්චත්, තැනකට එක් කරගෙන ගියත් බොහෝ තරුණයන්ගේ ඇස ගැටෙනවා. බොහෝ පිරිසක් මේ කෙනාගේ අතපතාගෙන විවාහ වෙන්න යෝජනා අරගෙන එනවා. දෙමව්පියෝ කල්පනා කරා මේ දරුවා අමාරු වැටෙන්න කලින් අපේ පවුලට ගැලපෙන බොහෝම සුදුසු හොඳ කෙනෙක් හොයලා විවාහ කරන්න ඕන. ඕනම දෙමව්පියෙක් කල්පනා කරන්නේ මේ විදිහට. එහෙම හොයලා ඉතින් මේ දරුවත් බොහොම කීකරුයි, දෙමව්පියන්ට කීකරුයි. ඉතින් දෙමව්පියන්ගේ කීම මත වෙන තරුණයෙක් එක්කවත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න නැතුව හිටියා. ඉතින් දෙමව්පියෝ හොයලා බලලා සුදුසු කාලේ එනකොට තමන්ට ගැලපෙන බොහෝම ධනවත් තවත් ඒ වගේම සිටු පවුලකින් එකම පුතා
දැන් මේ පවුල් දෙක කතා වෙලා මේ අය මුණගස්සල ඔන්න විවාහය තීන්දු කරා. ඉසිදාසිව දැක්ක මුණගැහිච්ච දවසේ මේ තරුණයක්ට කිසිීම අඩුපාඩුවක් පේන්න බොහෝම ලස්සන කෙනෙ. දෙන්නට දෙන්න හිතවත්කම ඇති වුණා ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ටික දවසක් බොහොම ආදරින් හිටිය. කිසිම හේතුවක් නෑ මේ ඉසිදාසි හරි මෙයාගේ නම මේ කාන්තාවගේ නම ඉසිදාසි. ස්වාමි ගෞරවේ ඒ වගේම තමන් වැරදි වැඩ කරන්න ප්‍රතියුතාව ආරක්ෂා කරනවා තමන්ගේ ස්වාමියයට ගෞරව කරනවා ස්වාමිය ඉක්මවා යන්නේ නෑ ඒ විතරක් නෙමේ ඒ කාලේ සාමාන්‍යෙන් අද මේ තියෙන බටහිර සමාජ ක්‍රමේ වගේ නෙමෙයි බොහෝම ඉන්දයානු සමාජය අතීත ගත්තොත් ස්වාමියයට බොහොම ගෞරව කරනවා. ඒක තියෙනවා දේශනාව තියෙනවා ස්වාමියා උදේ තමන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා යනකොට ස්වාමියයට වන්දනා කරනවා. ගෙදරට ආපහු වෙනකොට පාදෝනය කළ තමයි කෙනවා ගෙට පිළිගන්න. එතකොට ඒ වගේ බොහෝම ගෞරවෙන් ඒ ස්වාමියයට සැලකුවා. කිසිම හේතුවක් නැතුව මේ ස්වාමියගේ දෙමව්පියන්ට කියනවා අම්මේ මටනම් මෙයා එක දීග කන්න බෑ කියෝ. මෙයා එක මටනම් පවුල් මේ මොන පවුල් මෙයාව ගිහින් දාන්නකව ගෙනාපු දිහාකට. දෙමව්පිය පුදුමයට පත් වනා ස්වාමියගේ දෙමව්පිය. අනේ පුතේ මෙච්චර හොඳ ගුණහපත් දරුවෙක් මොකක්ද මේ දරුවගේ තියෙන අඩුව. කොච්චර හොඳ ළමේ අපිටත් කොච්චර අපේ දෙමව් තමන්ගේ අම්ම තාත්තට වගේ අපිටත් ආදරෙන් සලකනවාන. තිං අර දරුවකිව නෑ නෑ මට යාගේ අඩුවක් නෑ මට කියන්න තේරෙන්න්නෙත් නෑ මට මෙයා එක ඉන්න බෑකිව. එක්ක මං යනවකිව ඔලු හැරිච්චාතේ. දැම් මේ ප්‍රශ්න එන්න එන්නම දුරදික යන ඉසිදා සිතින් අඩාඩාහනව මොකක්ද මගෙන් වෙච්ච වැරැද්ද. මොකක්දෑ මගෙන් වෙච්ච වැරැද්ද. වැරැද්දක් නෑ. කිසිම වරදක් නැතුව පළවෙනි විවාහේ අවසන් වනා අර ස්වාමියගේ දෙමව්පියෝ ගෙනහල්ලා ඉසිදාසිගේ දෙමව්පියන්ට භාරදීලා ගිය. තිං අඩාඩා දැන් ගෙදර පසු තැවි තැවී ඉන්නවා ති දෙමව්පියහන මොකක්ද දුවේ වෙච්ච වැරැද්ද මොකක්ද වැරැද්ද. වෙච්ච වැරැද්දකුත් නෑ. ඔහොම ඉන්නකොට මගේ අවාසනාව මගේම අවාසනාව කියලා අඩාඩා ඉන්න. ඔහොම කාලි ගෙවිලා යනකොට ඉසිදාසිගේ අම්ම තාත්ත කල්පනා කර අපිට බොහොම ධනයක් තියෙනවා. අපි මැරුණට පස්සෙ මේ දරුව තනි වෙනවා අසරණ වෙනවා. දරුවගේ ජීවිතේ අසරණ වෙන්න පුළුවන් තාම වයසත්තියනවා ලස්සන ළමය කමක් නෑ අපි තව විවාහයක් හොයමු. දැන් ඉතින් පළවෙනි විවාහය කැඩීලත් නිසා අර තරම්ම දනවත් පවුලකින් හොයාගන්න අමාරුයි කල්පනා කර කමක්නේ අපිට ධනය තියෙනවනි. සාමාන්‍ය මධ්‍යම් පන්තියේ පවුලක තරුණෙක්ව හොයාගත්ත දෙමව්පියෝමයි දැම් මේක හොයාගත්තේ. හොයාගෙන කිවදුවේ අපි කියන නිසා ඉසිදාසිකව නෑම විවාහ වෙන්න. දෙමව්පියෝ කිව නෑදුවේ අපි කියන නිසා ඔයා මේකට කැමතිවෙන්න. ඉන් දෙමව්පියන්ගේ බල කිරීම මතම ඉසිදාසි කැමති වුණා දෙවනි විවාහයට. ඔන්න දෙවනි වතාවේ විවාහයට කැමති වෙලා දැන් හොඳට ඒ විවාහයක් සිද්ධ වුණා. ඉසිදාසි ඒ ස්වාමියටත් පුද්දුම ගෞරවෙන් අර කලින් ස්වාමියට වගේම ස්වාමි භක්තියෙන් ගෞරවෙන් සලකනවා. ටික දවසක් ඒ විවාහෙ ටික දවසයි කිසිම හේතුවක් නැසුව ඒ ස්වාමියත් කියන්න ගත්ත මටනම් මෙයා එක ඉන්න බෑකිව. මෙයාව ගෙනාපු දිහාකටම ගිහින් ඇරලන්න කියලා දැන් ගෙදර දෙමව්පියෝ එක ප්‍රශ්න. ඒ දෙමව්පියොත් කියන වනේ පුතේ මොකක්ද මේ දරුව කොච්චර හොඳ ළමේද්ද මේ කොච්චර ගුණහපත් කෙනෙක්ද. නෑනෑ මට මං යනව යන්න කිව. මං ඉන්නෑ කිව මේ ගෙදර. මෙයා එක ජීවත්වෙන්න බෑකිව. හේතුවක් නෑ. අවසානෙ දෙවනි විවාහයත් ඒ විදිහට අවසන්න වනා ඒ පවුලි දෙමව්පියොත් ගෙනහල්ලා ඉසිදාසිගේ ගෙදරට දෙමව්පියන්ට බාරදීලා කියා. දැන් ඉසිදාසි කල්පනා කරා මං වගේ කෙනෙ ජීවත් වෙලා වැඩක් නෑ. ඔහොම හිතනවන මිනිස්සු. තමන්ගේ ජීවිතේ ඒ වගේ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න එනකොට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ. මං වගේ කෙනෙ ජීවත් වෙලා වැඩක් නෑ මගේ පව්කාරක ඔහොම හිතනවා මිනිස්සු. ඉසිදාසි ජීවිතේ එපා වෙලා ඒ විදිහට කල්පනා කර කර ඉන්නකොට දැන් අම්ම තාත්තට ඊට වඩා දුක. බලාගත්තුවත බලාගෙන ඉසිදාසිගේ දෙමව්පිය අඩනවා වැලපෙනවා දරුව ගැන හිත හිතා දුක් වෙනවා. ඔහොම ඉන්නකොට
තින් කාලෙ ගෙවිලා යනකොට කල්පනා කරා මේ දරුවගේ ජීවිතය අපි නැති වුණාට පස්සේ මේ ළමයට මොකක් වෙයිද? තාම හොඳ වයස. ඒ වුණාට විවාහයකට නම් ආයි නම් කැමති වෙන එකක් නෑ. ඔහොම කල්පනා කර කර ඉඳලා දවසක් තාත්තා දැක්කා මේ දෙමව්පියෝ කල්පනා කරා සාමාන්‍ය අසරණම තරුණයෙක් හොයලා විවාහ කරලා දුන්නොත් අපිට දේපල තියෙනවා, මාලිගාවක් වගේ සිටු නිවසක් තියෙනවා, මේ දරුවාට ලස්සනයි. ඒ නිසා මේ සැප සම්පත් නිසාවත් ආදරෙන් ඉදී. ඔහොම කතා වෙලා දැන් පාර දිහා බලාගෙන දවසක් කල්පනා කර කර ඉන්නකොට දැක්ක පාර යනවා තරුණයෙක්. හැබැයි වැරහැලි ඇඳගෙන හිඟමන යන හිඟන්නේ. හොඳ තරුණේ, තරුණ වයස. ඒ වෙලාවේ කාටත් නොපෙනෙන්න අර සිටුවරයා පාරට ගිහිල්ලා ඌව පැත්තකට අඬ ගහගෙන ගියා. මෙහි වරෙන් කොල්ලෝ කියලා. අඬ ගහන් ගිහිල්ලා ඇහුවා මොකද උඹ හිඟා කන්නේ? අනේ මගේ අසරණකමට කිය හිඟා කන්නේ. ඊට පස්සේ කිව්වා අර ඈතින් පේන්නේ මගේ ගේ කිව්වා. මාලිගාවක් වගේ ගයක්. අපිට මේ තරම් වස්තුව තියෙනවා කිව්වා. රාන් රිදී මුතු මැණික් තියෙනවා කිව්වා. ඉඩ කඩන් තියෙනවා කිව්වා. අපිට ලස්සන දුවක් ඉන්නවා. එකම දරුවා. උඹ කැමති නැද්ද ඇහුවා අපේ දුව විවාහ කරගෙන මේ දේපල බලා හදාගෙන ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. මිනිහාගේ ඇස් දෙක උඩ ගියා. හා මාමේ කිව්වා. දැන් ස්විප් එකක් ඇදනවා වගේ එකපාරට. මේ හිඟන්නට පුදුම සතුටෙන් හා මාමේ කිව්වා. දැන් කිව්වා ඔහොම නම් බෑ වරින් යන්න කියලා එකන් ගිහිල්ලා අර වැරහැලි අයින් කරලා හොඳට නෑවුවා. සේවකයන්ටත් කියලා කෙනෙක් අල්ලගෙන මුව හොඳට නාවන්න කියලා නාවලා කොණ්ඩේ කපලා හොඳ ඇඳුම් ඇන්දේවා. දැන් සිටුවරෙක් වගේ ලස්සනට අන්දලා ගත්තා. හොඳට අන්දලා රැවුල කපලා කොණ්ඩේ කපලා නාවලා සුද්ධ කරලා සුවඳ ගල්වලා දැන් ගත්තා. දැන් හොඳ තරුණ කුමාරයෙක් වගේ. ඔහුට කිව්වා මේක රහසක්. කවුද කියලා කවමදාවත් විස්තර කියන්න එපා. හා මං කියන විදිහට කරන්නම් කිව්වා. එක්කරගෙන ගියා ගෙදරට එක්කන් ගිහිල්ලා දුවට අඳුන්වලා දීලා කිව්වා දුවේ මේ පුතා ඔයාට හොඳ කෙනෙක්, ගැළපෙන කෙනෙක්. මේ කාත් කවුරුත් නැති පුතෙක්. ඒ නිසා ඔයාට ආදරෙන් ඉඳී. අපි කියන නිසා මේකට කැමති වෙන්න කිව්වා. ඉසිදාසි අඬා කිව්වා මට නම් විවාහයක් එපා. මට නම් ස්වාමිවරු එපා. මම මෙච්චර හොඳට ආදරෙන් ඉඳලා මට මෙහෙම වුණා. මට නම් එපා කියව මිනිස්සු. දැන් අර සිටුවරයා අම්මා තාත්තා අඬා කියනවා පුතේ අපි කියන නිසා මේ අන්තිම වතාව මේ තරුණයට කැමති වෙන්න. දැන් අන්තිමට දෙමව්පියන්ගේ කීමටම ඉසිදාසි හිත හදාගත්ත කමක් නැහැ. මේ තරුණයා එක්ක විවාහ වෙනවා කියලා. දැන් ඔන්න 3 වෙනි විවාහය. ඔහු එක්කත් අර විදිහටම දැන් විවාහ වුණා. දැන් ඔහුට යන්නේන මට නෑනේ. දැන් ඉස්සර ගෙදරම ජීවත් වෙනවා. දෙමව්පියොත් ඉන්නවා. ටික දවසක් හිටියා. ඉසිදාසි ඒ ස්වාමියාටත් බොහෝම ආදරෙන් සැලකුවා. මෙහෙම ටික දවසක් ඉඳලා කිසිම දැන් බලන්න මේ කර්ම විපාක එන හැටි මේ. අපි තේරුම් ගන්න ඕන කර්ම විපාකවල තියෙන භයානකකම. ඉසිදාසි කොච්චර ආදරෙන් සලකගෙන හිටියත් ඔන්න ටික දවසක් ගියාට පස්සේ අර ස්වාමියා අර අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අර මාමණ්ඩි ළඟට ගිහිල්ලා කිව්වා මාමේ කෝ මගේ අර පරණ ඇඳුම් ටික, කෝ මගේ අර තැටිය, කෝ මගේ අර කැඩිච්ච සිරෙප්පු දෙක. මට මේ ඇඳුම් එපා කිව්වා. මට මේ සැප සම්පත් එපා. මට මාලිගාත් එපා. ඔබේ දුවත් එපා. මං යනවා යන්න කිව්වා. හිඟා කන එක මට මීට වඩා හොඳයි කිව්වා. මිනිහාර මාලිගාවෙන් බැහැලා ගියා යන්න අර ඇඳුරුත් ගලවලා වීසි කරලා ගියා යන්න. දැන් බලන්න අච්චර සැප සම්පත් ලැබිලා මාලිගාවක් වගේ සිටු මැදුරක් ලැබිලා ධනෙ ලැබිලා සියල්ල ලැබිලත් ඒ ඔක්කොම අතහැරලා මට මෙයා එක්ක ඉන්න බෑ කියලා ආයි පාරේ හිඟා කන්න පරණ ජීවිතේට ගියා. ඉසිදාසි කල්පනා කරා මම නම් ආයි ජීවත් වෙන්නේ නැහැ. මම මැරෙනවා කියලා හිතුවා. ඔය වගේ බොහෝ වෙලාවට කෙනෙක්ගේ අපේක්ෂා භංගත්වය. සමහරලාවට බොහෝ කාලයක් ආදරය කරලා එක්ක ආදරේ නැතිවීම. විවාහය අසාර්ථක වීම. මේ වගේ සිදුවීම් අද සමාජය තුළ ඕන තරම් තියෙනවා.
දැන් බලන්න සමහර තරුණ තරුණේ එක්ක විවාහ වෙලා ඉඳලා ප්‍රවුල් ප්‍රශ්න එක්ක ආදරෙන් ඉඳලා තමන්ට ද්‍රෝහිකමක් කරලා. එවැනි දේවල් තුළ කී දෙනෙක් නම් සියදිවි හානි කරගන්න හිතනවා, සමහරු පිස්සු හැදෙනවා, ඔළුව අවුල් කරගන්නවා, අඬලා කන්නේ බොන්නේ නැතුව ජීවිතේ සමහරලාට එපා වෙනවා. මොන තරම් කෙනෙක් ආපහු ජීවිතේ නැගී සිටිනවා කියන්නේ ඒ වගේ කඩාගෙන වැටිච්ච කෙනෙකුට බොහෝ කාලයක් යනවා. ආයි හිත හදාගෙන සාමාන්‍යයෙන් නැගිටින්න මනසින් ඉසිදාසි කල්පනා කරා මන්නම් ඉන්නේ. මට ජීවත් වෙලා වැඩක් නැහැ. මම මහ පව්කාරයෙක්. එහෙම හිතලා පහළ බලාගෙන පාර දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා දැන් සියදිවි හානි කරගන්න ක්‍රමයක්. මන්නම් ජීවත් වෙන්නේ නැහැ, මන්නම් ජීවත් වෙන්නේ නැහැ කියලා ඒ අදහසෙම කල්පනා කර කර ඉන්නකොට දැක්ක නන්දා කියලා භික්ෂුණියක්. මේ රහත් භික්ෂුණියක් නගරේ පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. බොහොම සාන්ත ඉරියව්වෙන් පාත්‍රයක් අරගෙන හිස මුඩු කරලා මේ භික්ෂුණිය පිණ්ඩපාතේ වඩිනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සහනයක් දැනුණා. එහෙම මාලිගාවෙන් පහළට බැහැගෙන ගිහිල්ලා අර පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා වන්දනා කරලා කිව්වා අනේ අර තියෙන්නේ මගේ නිවස, මේ සිටු මැදුර. ඔබ වහන්සේ වඩින්න. දාන ටික අපි එහෙ පිළියෙල කරන්න, ඔබ වහන්සේ වඩින්න අපේ නිවසට කියලා අර රහත් භික්ෂුණිය එක්කරගෙන දන්නේ මේ රහත්ද කියලා. මේ භික්ෂුණිය එක්කරගෙන ආවා ඉතින්. ඇවිල්ලා වාඩි කරවලා වන්දනා කරලා දානෙත් පූජා කරලා ඇහුවා මේ අනේ මට බැයිද, මං වගේ කෙනෙකුට බැයිද ඇහුවා. මේ වගේ සිවුරක් දරාගෙන පැවිදි වෙන්න. පුළුවන් නැගණිය කිව්වා. ඒ වෙලාවෙම අම්මා තාත්තට කියා හිටියා මම පැවිදි වෙනවා. මම පැවිදි වෙනවා. දෙමව්පිය අඬා කිව්වා අනේ දුවේ පැවිදි වෙන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා මැරෙනවට වඩා හොඳ නැද්ද පැවිදි වෙන එක. මං ඉන්නේ මම මැරෙනවා කිව්වා. ඊට පස්සේ දෙමව්පිය කල්පනා කරා මේ දරුවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක සියදිවි හානි කරගන්න මැරෙන්න ඉඩ තියෙනවා. ඊට වඩා හොඳයි පැවිදි වෙන එක. කොහේ හරි පේන්න හරි ඉන්නවනේ කියලා කැමති වුණා. එදාම අර භික්ෂුණියත් එක්ක බොහෝම සතුටෙන් ගෙයින් පිටත් වෙලා ගියා. ගිහිල්ලා පැවිදි වුණා. ඒ මෙහෙණි ආරාමේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසයි පුදුම වීරියෙන් භාවනා කරා. මාස කීපයක් ඇතුළත සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර්ගඵල ලබාගෙන උතුම් 이르දි බල සම්පන්න රහත් භික්ෂුණියක් බවට පත් වුණා. අන්න බලන්න මොනතරම් පෙර කර්ම විපාක සසරේ පස්සෙන් ආවත් වීරියවන්ත කෙනාට, ප්‍රඥාවන්ත කෙනාට, නුවණ තියෙන කෙනාට අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා ජය ගන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි දේශනාවල පැහැදිලි කරනවා අපි මිනිස්සු දැනුවත් කරන කවදාවත් ප්‍රශ්න එනවා ජීවිතේ. කරුමේ කිය ඉන්න එපා. මේක මගේ කරුමේ, මොකද්ද අපි මේ කරපු කරුමේ, මගේ පෞකාරකම කරුමේ කිය තමන්ට තමන්ගේ උතුම් මනුස්ස ජීවිතයට ගරහ කර ජීවත් වෙන්න එපා. ඕනෑම කරුමයක් කුසල් බලවත් කරලා අකුසල විපාක ජය ගන්න පුළුවන්. ඒ නිසා වීරියවන්ත කෙනා ජය ගන්න. ඒ වීරියවන්ත අය තමයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරේ, මාර්ගඵල ලැබුවේ, ජයගත්තේ. ඉසිදාසිට පුළුවන් වුණා බණ භාවනා කළ රහත් භික්ෂුණියක් බවට පත් වෙන්න. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ත්‍රිවිද්‍යා ඇති. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් පෙර ජීවිත දකින නුවණ. චුතූපපාත ඥානෙ. චුතූපපාත ඥානෙ කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින නුවණ. ආසවක්ඛේ ඥානෙ කියන්නේ තමා තුල කෙලෙස් ප්‍රහාණය වුණා කියලා තමන්ගේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙච්ච බව දකින නුවණ. තමන් රහතන් වහන්සේ නමක් තමන්ගේ රාග ද්වේෂ මෝහ ආදී සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතව තමා තුළින් ප්‍රහාණය වුණා කියලා දකින නුවණ ආසවක්ඛේ ඥානෙ. මෙන්න මේ ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වුණා. දවසක් ඉසිදාසි රහත් භික්ෂුණිය භාවනා කරනකොට තමන්ම කල්පනා කරා මගේ ගිහි ජීවිතේ මං කොච්චර හොඳට ගුණ යහපත්ව ජීවත් වෙච්ච කෙනෙක්ද. මං දෙමව්පියන්ට සැලකුවා, කීකරුව හිටියා.
විවාහ වෙච්ච දවසින්න විවාහ වෙන්න පෙර මං සිල්වත්ව ජීවත් වුණා. විවාහ වුණාට පස්සේ ස්වාමියට ගෞරව දැක්වා. මං පතිවෘතාව ආරක්ෂා කරා. හැබැයි මං කොච්චර ආදරෙන් සැලකුවත් මගේ ස්වාමිවරු විවාහ වෙච්ච ස්වාමිවරු ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. මගේ වැරැද්දක් නැතුව මාව ගෙනහලා මාව ප්‍රතික්ෂේප කළ දාලා ගියා. ගෙවල් වලට ගෙනහලා ආපහු බාර දීලා ගියා. ඇයි මට මෙහෙම වුණේ? මොකක්ද මං කරපු කර්මය? මොන වගේ අකුසලයක්ද මට මේ විපාක දුන්නේ කියලා රහත් වෙච්ච මේ රහත් භික්ෂුණිය තමන්ගේ පෙර ජීවිතේ ආපස්සට බලන්න පටන් ගත්තා. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙනවා. මේ කාගෙන්වත් අහලා නෙමෙයි දැන් තමා තුලින් බලාගෙන යන්නේ. කවුරුත් කියන එකක් නෙමෙයි. තමන්ම හිත දියුණු කරලා තමන් අවබෝධය කරලා තමන් ඒ ඥානය උපදවාගෙන තමා තුලින් භාවනාවෙන් ආපස්සට බලනවා තමන්ගේ සංසාර ගමන දිහා. හරිම පුදුම සංසාර ගමන. ආත්ම ගානක් ආපස්සට බලාගෙන යනකොට ඒ හැම ආත්මිකම මහා පුදුම විදිහේ කර්ම විපාකයක් ගෙවලා තියෙනවා සසරේ. ආත්ම 7ක් ආපස්සට බැලුවා. අන්න එතනදී කර්ම විපාකේ හොයාගත්තා. ආත්ම 7කට කලින් තරුණේ. ඒ කාලේ කාන්තාවක් නෙමෙයි තරුණේ. බොහොම ධනවත් පවුලක රත්තරන් වලින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පී. රන්කරුවෙක්. ඔහු තරුණ වයසේ බොහොම ලස්සනයි. ඒ කාලේ දැන් මේ ඉසිදාසගේ ආත්ම 7කට කලින් ජීවිතේ තරුණයෙක් හැටියට තරුණ වයසේ පුළුවන් තරම් සල්ලාලකමේ ඉදිලා කාන්තාව එක්ක හිතවත් වෙලා ඔවුන්ව රවට්ටලා මුළු ජීවිතේම කරලා තියෙන කාන්තාව යාළු කර පුළුවන් තරම් නොමනා වැරදි ක්‍රියාවලීදීලා ඔවුන්ව රවට්ටලා සල්ලාල ජීවිතයක් ගත කරලා ඒ සල්ලාලකමේ විපාකේ ඔන්න බලන්න කර්ම විපාකයක් යන හැටි. එතකොට මේ වැරදි කාමසේවනයේ යෙදීම සල්ලාලකම මේක විපාක ආත්ම 7කට පෙර තරුණයෙක් හැටියට ඒ කරපු කර්මේ විපාකේ එතනින් පස්සේ ඔහු මරණින් පස්සේ නිරේ උපදිනවා. අපායේ වැටිලා ඒ කර්ම විපාකේ ගෙවලා බොහෝ කාලයක් අපායේ දුක් විඳිනවා. ඉසිදාසි දකිනවා ඒ 7 වෙනි ආත්මෙන් මෙහා ඊළඟට 6 වෙනි ආත්මෙ නිරේ අපායේ දුක් විඳලා බොහෝ කාලයක් අපායේ පැහෙනවා. ඊට පස්සේ අපායෙන් චුත වෙලා ඒ කර්මේ බොහෝ කාලයක් ගෙවලා තිරිසන් ලෝකෙ උපදිනවා. වැඳිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදිනවා. ඔන්න ඊළඟ ආත්මේ වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා. පුංචි කාලෙම අර වඳුරු පැටියාගේ පුරුෂ නිමිත්ත වඳුරු රැලේ වඳුරෙක් ඇවිල්ලා සූරලා දානවා. ඒ මුට්‍ර මාර්ගේ පුරුෂ නිමිත්ත සීරුවට පස්සේ අර වඳුරු පැටියාගේ එතන තුවාලයක් ඇවිල්ලා කුණු වෙලා පණුව ගහනවා. පුදුම වේදනාවකින් විඳෝලා අර වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරෙනවා. එහෙම මැරිලා ඊළඟ ජීවිතේ උපදිනවා. ආයෙමත් වහු පැටියෙක් වෙලා උපදිනවා. එළදෙනකගේ කුසක උපදිනවා. වහු පැටියෙක්. මේ වහු පැටියා තරුණ වයසට එනකොට ඔබ දන්නවා අදත් සාමාන්‍ය ඔය හරකුන්ගෙන් වැඩ ගන්නකොට කරන දෙයක් තමයි කරාඹනවා කියලා මේ හරකුන්ගේ උෂණ තලනවා. ඒක ඒ කාලේ ඉඳන් තිබිච්ච ඒවා හිංසනක වැඩ සතෙකුට වුණත්. නමුත් ඒ සත්තුන් ඒ වගේ දේවල් කරනවා මිනිස්සු. එදා කරාඹන්න ගිහිල්ලා ඒ උෂණ තලනකොට එතන තුවාලයක් හැදිලා කුණු වෙනවා. අර වහු පැටියත් ඒ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා බොහෝ කාලයක් දුක් විඳලා ඒ හේතු කරගෙන මේ යනවා. එහෙම මැරිලා ඊළඟ ආත්මෙ උපදිනවා. බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදිනවා. දැන් බූරුවන්ගෙනුත් වැඩ ගන්නවා. ඔබ දන්නවා හරකුන්ගෙන් වැඩ ගන්නවා බූරුවන්ගෙනුත් වැඩ ගන්නවා. බඩු අදිනවා කරත්ත අදිනවා පිටේ බඩු පටෝලා ඉවරලා වැඩ ගන්නවා. එතකොට මේ බූරු පැටියා තරුණ කාලේ එනකොට කරත්තවල බඳින වැඩ ගන්න කාලේ එනකොට ඔවුන් මොකද කරන්නේ? අර හරකුන්ගේ වගේම කරාඹනවා. ඒ උෂණ තලනවා. ඒ තලනකොට එතන තුවාල වෙලා කුණු වෙලා මරණයට පත් වෙනවා. දැන් බලන්න ආත්ම 7කට පෙර
තරුණේ ඊළඟ ජීවිතේ නිරේ ඊළඟ ජීවිතේ වඳුරු පැටිය ඊළඟ ජීවිතේ වහු පැටිය ඊළඟ ජීවිතේ බූරු පැටිය. එතකොට ඒ විදිහට කර්ම විපාක ගෙවලා ඊළඟට තිරිසං ආත්ම 3කින් පස්සේ මනුස්ස ලෝකෙ උපදින. ඒ මනුස්ස ලෝකෙ උපදින්නේ පිරිමිත් නොවේ කාන්තාවකුත් නොවේ නපුරුෂක ආත්මයක් ලබන. ඔන්න බලන්න කර්ම අර බලවත් අකුසලේ ගෙවාගෙන එන හැටි. නිරේට ගිහිල්ලා ඒක බලවත්ම ටික ගෙව්වා. ඊළඟට තිරිසං ආත්ම 3ක් ගෙව්වා. ඒ තිරිසං ආත්ම 3ේම පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා මැරුණේ. ඊළඟට මනුස්ස ලෝකෙට ආවා. පිරිමිත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුරුෂකෙක් වෙලා ඉපදුණා. ඔබ දන්නවා සමාජය තුළ අපි මනුස්සත්වයෙන් එවැනි අයට කරුණාවෙන් අනුකම්පා කරන්නට ඕනේ. පව් කියලා. ඒ කර්ම විපාකවල ස්වභාවය ඔවුන්ගේ ජීවිතවල. හැබැයි සමාජය තුළ අපි දන්න අපි කොච්චර පව් කියලා අනුකම්පා කරත් එවැනි පුද්ගලයෝ මොනතරම් මානසිකව ඔවුන් විඳවනවද? ඔවුන් සමාජයෙන් නින්දාවට පත්වෙනවා. මිනිස් සුසුළු විසුළු කරනවා. සමාජය ගරහනවා. ඔවු කොච්චර පීඩනයක් විදිනවද? එතකොට ඒවා පෙර සසරේ කර්ම විපාක. ඉසිදාසි දැක්කා ඒ ජීවිතය අවුරුදු 30ක් ඔහු ජීවත්වෙනවා නපුරුෂකෙක් හැටියට. මිනිස්සු නින්දා පහස කරලා මිනිස්සුන්ගෙන් ගුටි බැට කාල වදහිංසා විඳලම මැරෙනවා. ඊළඟට ඉපදුනා ඉසිදාසි වෙන්න කලින් ආත්මයේ කාන්තාවක් වෙලා ඉපදුනා දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඔන්න බලන්න ආත්ම 7කට පෙර පිරිමියෙක් අවසානි දැන් නතර වුණේ ඇවිල්ලා නිරේ ගියා. තිරිසං ආත්ම 3ක් ලැබුවා. මනුස්ස ලෝකෙට ආව නපුරුෂකෙක් ඊළඟට ඉපදුනා කාන්තාවක් දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඒ කාලේ දෙමව්පියෝ හරීම දුප්පත් අසරණයි. ජීවත් වෙන්න විදිහක් නැතුව 17 ණය වෙලා ණය ගෙවා ගන්න මුදල් නැතුව ණයකාරයෝ ඇවිල්ලා ණය හිලව්වට අර දුව ඇදගෙන ගියා. උඹලා ණය ගෙවපල්ලා නැත්නම් මේ ළමයා හරි වැඩකාරකමට අපිට දීපල්ලා කියලා අනේ අර දුවව ඇදගෙන ගිහිල්ලා ගගහ වැඩගත්ත වැඩකාරයක් වගේ. ජීවිත කාලෙම බැල මෙහෙවරකම් කරලා දුක් විඳලා පීඩන විඳලා ඔවුන්ගෙන් වදහිංසා විඳලා ඒ ජීවිතේ ඒ කර්ම විපාක ගෙවලා මැරිලා ඊළඟට ඉපදුනා කාන්තාවක්. හැබැයි බොහෝම ධනවත් පවුලක බොහොම ලස්සන දරුවෙක්. ඒ තමයි ඉසිදාසිගේ ආත්මය. ආත්ම 7ක් අර විදිහට ගෙවලා 7 වෙනියට ඉපදිච්ච ආත්මය තමයි ඉසිදාසි. බොහොම ධනවත් බොහොම ලස්සනයි. හැබැයි විවාහයක් හරියන්නේ. කොච්චර ආදරෙන් ස්වාමියාට සැලකුවත් ඒ විවාහේ කඩාකප්පල් වෙනවා. එතකොට අපිට පේනවා සසරේ කර්ම විපාක තමන්ගේ පසුපසේන ආකාරය. මේ දේශනා හොඳට විමසලා බලන්න. සමහර වෙලාවට තමන්ගේ මේ රාගයේ බලවත් වීම තුළ සාමාන්‍යයෙන් කෙලෙස් බලවත් වෙනකොට මිනිස්සුන්ගේ නුවණ යටපත් වෙනවා. ඒ වෙලාවට මොකක් වෙයිද? එතනින් පස්සේ මොකක් වෙයිද? මට හිරේ යන්න වෙයිද? ගුටි කන්න වෙයිද? ගුටි කාලා මැරෙන්න වෙයිද? ඒ ඔක්කොම මිනිස්සු ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා සමහරලාවට කෙලෙස් බලවත් වුණාට පස්සේ අනතුරු දැක දැක ඕනෑම අපරාධයකට මිනිස්සු පෙළඹෙනවා. දැන් බලන්න සමහරලාවට පුංචි දරුවෝ කෙලෙසලා ඒ දරුවන්ව අවසානයේ මරණ මට්ටමට පත් වෙනවා. Taman දන්නවා මේ සිදුවීමේ හැමදාම හැංගිලා ඉන්න බෑ. ඔබ බලන්න ඔය ඕනෑම අපරාධයක් ඒවා ස්වභාව ධර්මයෙන් ටික කාලයක් යනකොට අහු වෙනවා එළි වෙනවා. ටික දවස් ඒ හැංගිලා ඉන්න කාලේ මොන විඳවනවද කියලා බලන්න. රෑ තිස්සේ නිින්ද යන්නේ නැහැ. අර පුංචි මොහොතක ඇතිවෙච්ච රාගය මත ඒ මොහොතේ නුවණ කල්පනා කරගන්න බැරිවීමේ විපාකයේ මත මුළු ජීවිත කාලෙම දවල් රෑ පිච්චෙනවා. වෙවුලනවා. රෑට නිින්ද යන්නේ. සමහරට වාහනයක් එනවා ඇහෙනකොට හිතෙනවා මාව අහුවෙලා පොලිසිය මාව අල්ලන්න එන්නේ. දුවනවා. රෑ තිස්සේ වෙවුලනවා. ඒ බයටම ඊළඟට මත්පැන් බිබී හැංගි හැංගි ජීවත් වෙනවා. ඔහොම ඉඳලා කොහෙන් හරි මේක එළි වෙනවා. මේ පුද්ගලයා සමාජෙත් දැක්කාම හිතෙනවා. දැක්ක ගමන් මිනිස්සු දන්නවා මේ නම් මොකක් හරි හොරකමක් කරලා අපරාධයක් කරලා හැංගි හැංගි ඉන්න එකෙක් කියලා. දැක්ක ගමන් මිනිස්සුන්ට අහු වෙනවා මොන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ.
ඔහුගේ මුළු ජීවිත කාලෙම අවසානයි. ඒ වගේ මොකද අපි දන්න අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. නොයෙක් අපරාධ කරපු මිනිස්සු ජීවිතවල නොයෙක් වැරදි මත දඩුවන් විදින අය අපි බණ කියලා වැඩ සටහන් කරලා ඒ බන්ධනාගාරවල අපි කරපු වැඩ සටහන් එක්ක සමහරු අපි වැඩ සටහන් ඉවරුණාට පස්සේ ඇවිල්ලා අඬල පාපොච්චාරණය කරලා අනේ හාමුදුරුවනේ මට වැරදුනා කියලා තමන්ගේ ජීවිතය වෙච්ච වැරදි කිය අඩනවා. සමහර ජීවිත තරුණ ජීවිතේ තව එහෙමමයි. අවුරුදු 18 19 20 වෙනකොට රාගය නිසා කෙලෙස් නිසා ජීවිතේ විනාශ කරගෙන මුළු ජීවිත කාලෙම එක්කෝ එල්ලුම් ගහට්නිය වෙලා එක්ක ජීවිතාන්තය දක්වා හිරේ ගිහිල්ලා එක්ක අවුරුදු 30ක් 40ක් ආයිතින් එළියට එන දවසට මුළු ජීවිතේම ඉවරයි. මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි මේ කෙලෙස් කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජීවිතෙත් අනතුරක් සංසාරයටත් අනතුරක්. කල්ප ගණන් විපාක ලැබෙන සසරේ කල්ප ගණන් ගෙවා යන්න සිද්ධ වෙන මහ භයානක අකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඊටාම වැදගත් මේ දේශ විස්තරත් එක්ක පංචශීලයේ තුල හරියටම වැරදි කාම සේවනය කියන්නේ මොකක්ද? කොහොමද මේ වැරදි කාම සේවනයෙන් බිඳෙන්නේ? විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද? ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද? පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි විවාහ වෙන්න පෙර තරුණ පුතෙක් තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර කුමරි බඹසර අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙන කල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ඔබට තියෙන එකම ආවරණය. ඔබට තියෙන එකම ශක්තිය. ඔබේ ජීවිතයේ වටිනාමදේ ගුණය. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරය කරන්න පුළුවන්. තරුණ කාලේ පාසල් යන කාලෙ වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලෙ විශ්වවිද්‍යාල කාලෙ වෙන්න පුළුවන් කෙනෙකුට ආදරය ඇති වෙනවා මනුස්ස හැඟීම්නේ. ඒක තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා හිතවත්කම් ඇති වෙනවා ආදරය කරනවා තරහ වෙනවා ආයාලු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම විවාහ වෙනකම් කවදාවත් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා විවාහ වෙන තෙක් මම බඹසර බිඳ ගන්නේ නැහැ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන් විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකම් මං වැරදි ජීවිතයක් ගත කරන්නේ නැහැ. මං ඒ කෙනාගේ ජීවිතේට අනතුරක් කරන්නේ නැහැ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකම් මං එවැනි රාගික හැසිරීමක යෙදෙන්නේ නැහැ කියලා තමන් දැඩි අධිෂ්ඨානයෙන් තරුණයෙක් නම් කුමන බඹසර ආරක්ෂා කරන. තරුණියක් දැඩි ලෙස අධිෂ්ඨාන කරගන්නවා මම විවාහ වෙන තෙක්. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියා ඉක්මොල යන්නේ. හැබැයි විවාහ වෙන තෙක් කොච්චර පෙම්වතුන් හිටියත් ආදරය කරත් ලියුම් ලිව්වත් හමු වුණත් කතා කරත් ඒවා ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව අනාරක්ෂිත නොවී තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාවෙම හිතනවා. තමන් තනි වෙන්න යන්නේ නැහැ. තමන්ගේ පෙම්වතා එක්කවත් හුදකලා වෙන්න තනි වෙන්න තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්නේ. හැම වෙලේම ආරක්ෂා වෙලා විවාහ වන තෙක් මම කුමරි බඹසර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. ගිහි ශ්‍රාවකයාට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්නේ ගිහි ශ්‍රාවකයා. හැබැයි ආදීනව දස්සාවිනෝ. ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙකුට කාමභෝගී ජීවිත ගත කරන්න එපා කියලාවත් විවාහ ජීවිත ආදරය කරන්න එපා කියලාවත් බොහොම සතුටින් එකට විවාහ වෙච්ච යුවලක් ජීවත් වෙන්න එපා කියලාවත් හම්බ කරන්න එපා කියලාවත් සැප සම්පත් විඳින්න එපා කියලාවත් නැහැ. ඒ නිසා මේ ධර්මයේ පටල ගන්න එපා. ගිහි ශ්‍රාවකයෙකුට ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඔබට කෝටි ප්‍රකෝටි බිලියන පතියෙක් වෙන්න පුළුවන්.
මේ බුද්ධ ශාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිෂ්ඨව ආජීවය අපිරිසිදු විදිහට පගාගන්න එපා. මස් පිණිස සතුන් ඇති කිරීම ඒ වගේ ව්‍යාපාර කරන්න එපා. අව්‍යාවිධ වෙළදාම් කරන්න එපා. මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්න එපා. වහල් වෙළදාම් වලේ දෙන්න එපා. ඔන්න වසවිස වෙළදාම් කරන්න එපා. ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාම් හැටියට පෙන්වලා දුන්න. ඒ කියන්නේ තමන්ටත් අන් අයටත් හානියක් සිද්ධ වෙන. සමාජ විනාශ වෙන විදිහේ හිංසනකාරී විදිහේ එවැනි දේවල් වලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ඨව වෙළහෙළදාමක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ කරන රැකියාව ඔබේ ව්‍යාපාරය ධර්මානුකූලව ධාර්මිෂ්ඨව ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම ධනවතෙක් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් එපා කියලා නෑ කොහෙවත්. ඕන තරම් හම්බ කරන්න. අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් වෙච්ච නිසා තමයි 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදන්න පුළුවන් වුණේ. ඔබ හිතන්න 18 කෝටියක් කහවණු අතුරලා ඉඩම ගත්තේ. රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයට අයිති ඉඩම මං කොහොම හරි මේ ඉඩම ගන්නවා කියලා තමන්ට ඇතිවෙච්ච හැඟීම ශාසනය වෙනුවෙන් මං බුදුහාමුදුරන්ට ආරාමයක් කළා පූජා කරනවා. 18 කෝටියක් කහවණු ඇතිරුවා ඉඩමේ. ඊළඟට තවත් 18 කෝටියක් අංග සම්පූර්ණ ආරාමයක් හැදුව. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න හදපු කුටිය වහල 7ක් ඒ කාලේ තිබ්බ ඉහළම තාක්ෂණය. සඳුන් ලීයෙන් තමයි වහල හැදුවේ. ඒ තමයි හුලං හමාගෙන එනකොට හැම දිසාවෙන් මේ හුලං කුටිය ඇතුළට එනකොට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය සඳුන් සුවඳින් පිරීලා යනවා. මේ බුදුහාමුදුරුවෝ කියලා හැදෙව්වා නෙමෙයි, සිටුතුමාගේ ආසාව. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම මෙහෙම කුටියක් හදනවා. දානශාලාව, ධම්සභා මණ්ඩපේ, රහතන් වහන්සේලාට වෙන වෙනම කුටි, සක්මන් මළු, අංග සම්පූර්ණ ආරාමයක් 18 කෝටියක් වියදම් කරා. මේ ආරාමේ සංඝ සතු කළ පූජා කරන දවසේ තවත් 18 කෝටියක් වියදම් කරා උත්සවයට. නගරෙම සැරසුවා. එන පාරවල් සරසලා සුදුවැලි අතුරලා බුදුහාමුදුරුවෝ වඩින මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආරාමේ පිළිගන්න වඩිනකොට ඒ මග දෙපස සරසලා හැම නගරෙම 3 මං හන්දි 4 මං හන්දි ළඟ දන්සැල් යෙදුවා. ලක්ෂ ගණන් වියදම් කරලා කෝටි ගණන් වියදම් කළ දුගී මගී යාචකයන්ට එදා දවසම මුළු නගර වාසීන්ටම නොමිලේ කෑම බීම ආහාර පාන දන් දුන්නා. ඒ නිසායි අනාථ පිණ්ඩික කියන්නේ ඇත්ත නම සුදත්ත. ඕකේ නම සුදත්ත සිටුවරයා. නමුත් සමාජෙම මිනිස්සු කියන්න ගත්තා අනාථ පිණ්ඩික, අනාථයන්ට උදව් කරන දන් දෙන කෙනා. එතකොට බලන්න 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසානේ. එච්චර වියදම් කළ ජේතවනේ හදලා බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාමේ බුදුහාමුදුරන්ට පූජා කරා. රන් කෙන්ඩියකින් පැන්වක් කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඒ ආරාමේ ගොඩනැගිලි සියල්ල සංඝ සතු කළ ශාසනයට පූජා කරා. ඒකේ ප්‍රතිඵලෙ කී දෙනෙක් නෙළුවද? ඒ නගරේ හිටපු බුදුහාමුදුරන්ගේ ජීවිතයේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටිය අවුරුදු 45න් වස් කාල 19ක් වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. මුළු ත්‍රිපිටකයේ සඳහන් දේශනාවලින්, සූත්‍ර දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් ජේතවන පිම්බීමේ දේශනා කරපු දේශනා, විනය දේශනාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සවැත් නුවර ජනතාව අතරින් කෝටි ගාණක් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න එක පුද්ගලයෙක් නිසා ඔහුගේ ධනය වියදම් කළ ආරාමයක් හදලා ශාසනයට පූජා කිරීමේ පින කෝටි ගාණක් මිනිසයන්ට ධර්මාවබෝධය ලබලා දෙන්න ඒ මාර්ගය පෑදුනා. ඒ නිසා මේ ශාසනය තුල මතක තියාගන්න හම්බ කරන්න එපා කියලා නේ. ධාර්මිෂ්ඨව හම්බ කරන්න. ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතේ ලස්සනට ඇඳලා පැළඳලා ජීවත් වෙන්න. හැබැයි කෙනෙක්ගේ රාගය උපදින විදිහට, මිනිස්සු නොමග යන විදිහට, තව කෙනෙක් කෙලෙස් අවුස්සන විදිහට අඳින්න පළඳින්න එපා. ඔබේ ඇඳුම පවා ඔබ හිතන්න මගේ ඇඳුමෙන්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ, මගේ වචනයක් තුළ,
මගේ ක්‍රියාවක් තුළ අන්න අයගේ හිත්වල රාගේ ඇති නොවේවා. එවැනි මොකද මේ කෙනෙක් නොමග යන්න එක විශාල අකුසලයක් මිනිස්සු අවස්සනවා සමාජි නොමග යවනවා කියන්න. ඒ නිසා ඔබ ලස්සනට ඇඳල පැළඳලා ඉන්න. ඔබ මොන විදිහ පාට මොන වගේ ලස්සනට ඇන්දත් කොච්චර ආභරණ විසාකාව පළඳගෙන හිටියේ නව කෝටියක පළඳනාව. එතකොට කෝටි ගානක් වටින මේල පළඳනාවක් පැළඳගෙන හිටිය විසාකාව. ඒකැනි බුදු හාමුදුරු කොහෙවත් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක්නේ. ඔබ අහල ඇති විසාකාව පුංචි වයසෙම සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා. විවාහ ජීවිතය තුළ දරුව 20 දෙනෙක් ලැබුණා කියන. මොකද ඒ කාලේ ආවිශත් වැඩි. විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. තරුණ පෙනුම පංච කල්්‍යයානය වයසට යනකං විසාකාව තුළ පෙනුණ කියන. එතකොට විසාකාවගේ ජීවිතයේ විවාහ වෙලා දරුව 20 දෙනෙක් හැදුන. ඒ දරුව හොඳට හදා වඩා ගත්තා. බොහොම ලස්සනට ඇඳල පැළඳලා රන්රිදී පොරෝගෙන කාටවත් නැති කෝටි ගණනක් පළඳනාවක් පැළඳගෙන ජීවත් වුණ. ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුළ මොකද සමහරු මේ ධර්මය අල්ලන්නෙම වැරදි පැත්තේ. ඔවුන් හිතාගෙනන්නයා බණහනවන එයා නිකං ඔහේ වැරහැලි ඇඳගෙන ලස්සන්ට අඳන්න පලඳින්න ඇතුව කරාමුදාන්න ඔක්කොම ගලෝලා චේන් ගලෝල ඔක්කොම් පැත්තක තියලා නිකම් මේ ඔක්කොම අනිත්‍යයි කියල හෙන ගැහුවගේ ඔය බලාගත්තුවත බලාගෙන නිකං කල්පනා කර ඉන්න වැඩක් නෑ අනිත්‍යයි ඔය එකක්කත් වැඩක් නෑ. ඒ බුද්ධ ශාසනය අවබෝධය නෙමෙයි. ඒ හිතෙන් මවාගත්ත කලකිරීමක් තුළ ධර්මය පටල ගත්ත අය. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් ජීවත්වෙන එකයි. දැන් බුදුහා දැන් ඔබ හිතන්න බිම්බිසා රජ්ජුරු සෝවාන් වුණා. සෝවාන් වෙලා වැඩක් නෑමේ මාලිකාවම ඔක්කොම අනිත්‍යය කියල එලියට කියල ගහක් යට ඉඳගත්තෙන ධර්මිෂ්ටව රජකං කර. බිම්බිසා රජ්ජුරු ධර්මිෂ්ටව රාජ්‍ය පාලනය කර සෝවාන් වෙලා රටක් පාලනය කරනවා කැ ලේසි දෙයක්ද රජකං කරනේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ වැදගත්මදේ අවබෝධයෙන් බුදුහාමුදුරුව පන්සිල් රකින කෙනාට නටන්න සින්දු කියන්න නච්ච ගීත වාදිත වාදනය කරන්න ගායනා කරන්න මාලා ගන්ධ විලේපන සුවඳ ගල්වන් ඔබ සෙන් පවුඩර් ගෑව කියලා. තියෙන මොන ආලේපන මොන මේ කබ්දාගෙන හිටියත් ගිහි ශ්‍රාවකයකුට පන්සිල් රකිනකරුට ඒක ප්‍රශ්නයක් නෑ. එක කොහ බුදු හාන්දුර එපා කියලනෑ. ඔබ රන්ඩ්‍රදී මුතු පැණික් පරිහරණය කරනවා. ඔබ රත්තරංගාගෙන ගෙදරක ජීවත් වනත්. ඔබ මොන තරන් ලස්සන්ට හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බුදු හාමුදුරු පෙන්න්නනවා මගේ ශ්‍රාවකයන් ආදීනව දස්සාවින. ඒ තමන්ගේ පිනට ලැබෙන සැප සම්පත් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් වාසය කරනවා. මාලිගාව හිටියත් එයා හිතනවා මේ වානිත්‍යයි. යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා. එයා ඒක බදාගෙන මං මේක දාල යන්නේ නෑ කියලා අල්ලගෙන ජීවත්වෙන්න එයා දන්නවා මේ සියල් අනිත්‍යයි. මේ සියල්ල මට යම් දවස කතහැරලා යන්න දවසක් එනවා. අවබෝධයෙන් කාමයන් පරිහරණය කරන. එයා මොනතර ලස්සන ඇඳුම් පැළඳුම් ඇන්දත් මොනතරං ආවරණ පැළදියත් කොච්ච ලස්සට ජීවත් වනත් හැමවෙලේම හිතන මේ සියල් අනිත්‍යයි. ධර්මය මෙනෙහි කරමින් අනිත් ලෝකෙ මිනිස්සුන්ට වඩා සතුටෙන් ජීවත්වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තයි. ධර්මය වටහා ගත්තයි. ඇයියා දන්නවා මේ සියල් අනිත්‍යයි. අනිත්‍යද අනිත්‍ය වෙලා යනකට ඕක තමයි ලෝක ස්වභාවය කියලා සතුටින් හිත හදාගෙන අනිත් අය අඩනකොට අඩන්න නැතුව ඉන්න පුළුවන්. දුක්දේ දුකට පත්වෙනකොට එයා දන්නවා මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අන්ඩල වැඩක් නෑ දුක් වෙලා වැඩක් නෑ. එයා අවබෝධෙන් ජීවත්වෙන. ඊළඟට පිංගතුනේ විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාම සේවනින් වැළකීම පිළිබඳ විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමිය තමන්ගේ බිරිඳකට තමන්ගේ සාමිය ඔවුන්ට තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ විවාහ වෙන ඔවුන් රාගික ජීවිත ගත කරනවා දරුව ලැබෙනවා දරුව හදා වඩාගන්න ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත්වෙන. හැබැයි පෝය දවස්වලට බුදු හාමුදුරුව විශේෂයෙන් පෙන්නල දෙනවා ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන් සිල්වත් ශ්‍රාවකයන් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. අන්න පෝය දවසට උපෝසතය ආරක්ෂා කරනවා කියන්න විවාහක ස්වාමිය බිරිත වේවා.
එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වනත් විවාහවෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ත ඒ උතුම් සීල එදාට ආරක්ෂා කරනවා. සමහරයි සතර පෝයටම මාසෙකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමී කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මෝල අනාචාරය වෙනත් කාන්තාවරු පසුපස දුවන්නේ. විවාහක බිරිඳක් තමන්ගේ ස්වාමියා ඉක්මෝල වෙනත් පුරුෂයන් කරා වෙනස් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනං අන්න යා වැරදි කාමසේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන්න තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා පින්වතුනි රාගය කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගේ තරම් ගින්නක් ලෝකෙ නෑ කියන. දැවෙනවා පිච්චෙනවා මිනිස්සු මේ රාගෙන් ගිනිගත්තට පස්සේ. හිත ඇතුළෙන් ගිනිගන්නවා වෙවුලනවා. කොච්චර මිනිස්සු රාග ගින්නෙන් දැවෙනවද. ඒවා සංසාරයේ මනුස්්‍ය අතර වුණත් මෙහෙමයි. උපදිනකොටම සමහර ඒවා ඒ අයගේ ජීවිතවල බුදු හාදුරු පෙන්වා මහණෙනි මේ ලෝකෙ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා උපතින්ම කෙලෙස් අඩු අය ඉන්නවා. ඒවා සමහරලාට සංසාරයෙන් ගේන දේවල්. පෙර සසරි භාවනා කරලා හොඳට ගුණධර්ම පුරලා සිල්වත් ජීවිත ගත කරලා පෙර අසුභ භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාර භාවනාව වගේ කය ගැන අවබෝධය ඇතිවන භාවනා වඩල සංසාර පුරුදු තියෙනයි. උපෝපං ආත්ම භාවල බොහොම දමනය වෙච්ච කෙලෙස් ඇති අය හැටියට හොඳ හිත දියුණු පුද්ගලව හැටියට සසරි උපදින. ඒ අයට තමන්ගේ ක්ලේෂ ධර්මයන් පාලනය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක තමන් හොඳ සිල්වත් කාටවත් නොමග යවන්න බෑ මොන්න උපක්‍රමේදුවත් ඔවුන් අල්ලගන්න බෑ. ඔවුන් සිල්වත් ජීවිත ගත කරනවා. හැබැයි සමහරයින්නවා සසරේ රාග චරිත රාගය බලවත් ඒ බලවත් එන්නේ සංසාරය රාගය යටපත් කරන්න උත්සාහරගෙන නෑ. පෙර සසරි පවා රාග සහිත ජීවිත ගත කරපු ඒ රාගයට නැඹුරු වෙච්චයි. සමහල්ලාවට ඒවැ කර්ම අපායේ ගින්දලා දුක්විඳලා තිරිසං ලෝකෝල වැටිලා දුක්විඳලා ආයි කොහේ අර කර්මය ගෙවල උඩට එනවා මනුස්ස ලෝකෙට. ඒන්නෙත් රාග චරිතයක් හැටියට උපදින්න. ඒ ජීවිතයම රාගය නිසාම තමන් දැවෙනවා. සමාජි තුළ නින්දා පහස විඳිනවා. සමාජින් පීඩනයට පත්වෙනවා. තමන් ඉන්න විශාල ලැජ්ජාවකි. තමන්ට පාරි බැහැල යන්න බෑ. මිනිස්සු ගරහනවා සල්ලාලය කියකි මිනිස්සු ගරහන්න. ඒ වගේ සමාජ විශාල පීඩනයක් දුකක් විඳිනවා තමන්ගේ ක්ලේෂ ධර්මයන් නිසා තමන්ගේ ගෙවගෙවා විඳෝ විදෝ යනවා. ඒ නිසා පින්නතුනේ බුදු හාන්දුරු පෙන්නවා කෙනෙකුට මතකතියාගන්න මේ භාවනා කරපු පමණින් රාග නැති වෙනව නෙමේ. රාගේ නැතිවෙන්නේ අනාගාමි වෙනකොට. අපේ කාමරාග පටිග කියලා කියන්නේ එක සංයෝජනයක්. ජීවිතයත් එක්ක බැදිච්ච ක්ලේෂ ධර්මයන් හැටියට අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම හැටියට පිහිටපු දෙයක්. කෙනෙක් දවසක් අසුභ භාවනාව කරා කියලා. දවසත් දෙක පිළිකුල් භාවනාව කරා කියලා පහෝදා ඉඳන් කෙලෙස් නැති වෙන්නේ එහෙම වෙන්නේ කාටවත්. පින්වතුනි අසුභ භාවනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්න අර ඇවිස්සිච්ච හිත තමන්ට පාලනය කරගන්න බැරුව දැවෙන කෙලෙස් සහිත හිත පාලනයකට ලක්වෙනවා. ඒක හරියට බුදුහාන්දුරු පෙන්වා ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඔබ දන්නවා ගිනි ගොඩා. ගින්දරකට කවුරු හරි කුකුල් පිහාට්ටක් ලංකරලාල. ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවොත් වෙන්නේ ඒ කුකුල් පිහාට් ඇකිලෙනවා ඇකිලිලා එනවා. අන්න ඒ වගේ තමයි අසුබේ වඩනකොට පිළිකුල වඩනකොට රාග සිත තමාතුළ ඇකිලිලා යනවා කියෙන යටපත්වෙනවා. නැති වෙනවා නෙමේ. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණයම රාග සහිත සිත ආශ්‍රවයත්න එක්කම කාමරාග පටික සංයෝජන තමාතුළින් ප්‍රහාණය වෙලායන්. හැබැයි ඔබට ජීවිතය තුළ ඔබේ කෙලෙස් යටපත් කරගන්න අවශ්‍යනම් මොකද අපි
මේ දේශනාව විශේෂයෙන් මේ මාතෘකාව අද දේශනාවට ඇතුල් කරේ බොහෝ දෙනෙක් අපි දැක්ක අපේ අන්තර්ජාලයෙන් ෆේස්බුක් අඩවියෙන් අපේ ධර්ම දේශනා ගොඩාක් තරුණ පිරිස ඊළඟට YouTube නාලිකාව ඔස්සේ අපි දේශනාවන් ලෝකයට ධර්ම ප්‍රචාරය කරනකොට ඒ කමෙන්ට් වල අපි දැක්කා අනේ හාමුදුරනේ රාගය යටපත් කරගන්නේ කොහොමද ධර්මානුකූලව අපිට උපදෙසක් දෙන්න අපිට කියලා දෙන්න කොහොමද අපි මේ පාලනය කරගන්නේ මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක අතීතේ වගේ නෙමේ දැන් එන්න මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට අවුරුදු 100න් පහළට ලෝකයේ කෙලෙස් ආයුෂ පිරිහෙනකොට බලවත් අකුසල් 3ක් ලෝකෙ වැඩෙනවා අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය මතක තියාගන්න දීර්ඝ ආයුෂ ඇති කාලවල කෙලෙස් අඩුයි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න කෙලෙස් වැඩි වෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආයුෂ පිරිහෙනවා අධර්ම රාගය මිනිස්සුන්ගේ රාගය විකෘති රාගයක් ඇති වෙනවා බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නැහැ මලමිනියෙක් සමහරලාවට ඔබ සමාජ දිහා හොයලා බලන්න සමහර මේ මාධ්‍යයෙන් කියන්න බෑ සමහර සිදුවී ඔබ බලන්න බනට සමහර පත්තර කියවනකොට සමහර සිදුවීම් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල් සමහරලාවට මැරිලා මෝචරියේ තියෙන මලකුණු ඒවා මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් ඇවිස්සිච්ච මිනිස්සු සමාජයේ ඉන්නවා ඊළඟට මල්ශාලාවට මිනිහ ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කීයක් හරි දීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මලමිනි එක්ක විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජයේ තියෙනවා ඔබට සමහරට පුදුම වෙයි මේ සිදුවේ අද සමාජයේ මහ විකෘති ලෝකයක් විකෘති රාගයෙන් විකෘති ද්වේෂයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි බුදුහාමුදුරු පෙන්වුවා මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළට එනකොට අධර්ම රාගය බලවත් වෙනවා. විෂම ලෝභය බලවත් වෙනවා. මිත්‍යා ධර්මයේ බලවත් මිත්‍යා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලා යනවා. කාන්තාවන් එක්ක විකෘති විදිහට ඇදිලා යනවා. ලෝක සම්මතයේ තමයි පිරිමියෙක් කාන්තාවකට ඇදිලා ඒක සාමාන්‍ය දෙයක්. කාන්තාවක් පිරිමියෙක් ගැන ඇදී යෑම එක සාමාන්‍ය දෙයක්. විකෘතිය තමයි පිරිමියෙකුටත් කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලා යෑම. ඒක ඒ විකෘතිය බලවත් වෙන්නේ මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහළට පිරිහෙන තැන කියන. ඊට කලින් යම් තිබුණට ඒක සමාජයේ ඉතා විකෘති සහගත සමාජයේ ගරහා කරන දෙයක් ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහළට එනකොට මහණෙනි ලෝකේ පුරාම විකෘති කෙලෙස් තුල මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයත් එක්ක අධර්ම රාගෙ පැතිරෙනවා. අද අපිට ලෝකේ සමහර රටවල් විවාහය නීතිගත කරලා තියෙනවා සමලිංගික විවාහය. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමින් එක්ක කාන්තාව එක්ක ඒවා විකෘතියක්. කෙලෙස් වල තියෙන ඉතාමත් විකෘතිම තත්ත්වයන් සමාජයේ අවසානයේ අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. පින්වතුනි මේ තුලින් ඔබ හිතන්න අපි මොනතරම් විකෘති ලෝකයකද ජීවත් වෙන්නේ. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදුහාඳුරු පෙන්නනවා මේ ආවිෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට දැන් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 60 70 75 වගේ සාමාන්‍ය ආවිෂක අපි ඉන්නේ. මේ ආවිෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා රාගය ඇවිස්සීලා මිනිස්සු එළුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන. මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයා නේද? මේ මගේම දුව නේද? මගේ ඥාතිය නේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවා කියන. පාරද මිනිස්සු ඉන්න තැනද බස් හෝල්ට් එකද මිනිස්සු බලන් ඉන්නවද නැද්ද හොඳද නැද්ද ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකේ කෙලෙස් වලින් බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. ඒ තුලම ලෝක විනාශය අන්තක්කල්ප විනාශේ මිනිස්සු මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂාව හැලා
කෙලෙස් වලින්ම විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරාගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කියලා. මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස් වල භයානකක සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදිහට දූෂණය කරලා ඒ විතරක් නෙමෙයි ඔවුන්ව මරලා ඇඟේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගන්න බැරි ජීවිතයක් තිරිසන්නුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස් වලින් විකෘති වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. සිල් රකින්න පුළුවන් තරම් අඬා හරි සිල් රකින්න. ඒකේ ප්‍රතිඵල කොච්චර කෙලෙස් බලවත් වුණත් මොනතරම් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් ජීවිතේ දිහා බලන්න. බලලා නිති පන්සිල් රකින්න දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න. ඔබට පුළුවන් තරම් පොයේ දවසට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. විවාහ වෙනකන් කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබ හැම දිනාටම තව පුංචි පණිවිඩයක් තියෙනවා. අපේ සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ හොරණ දික්ඛේනපුර වැලිපත පිහිටි සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියට ගිලන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබන රෝහලක් බඳු අපි පවත්වාගෙන යන පින්බීමට සැදැහැවතුන්ට පැමිණිලා ඖෂධ පූජාවන් දිනපතා සිදු කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තමන්ට පුළුවන් පමණින් දානමාන ආදී කටයුතු සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ අපි බක්කුල මහා සෑය නමෙන් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් සුවිශාල මහා සෑයක් ඉදි කරනවා. මේ දවස්වල චෛත්‍යයේ නිර්මාණ ප්‍රතිමා වහන්සේලා 80 මහා ශ්‍රාවක පිළිම ඒ වගේම ගොඩාක් ප්‍රතිමා වහන්සේලා නිර්මාණ කටයුතු සිදු වෙනවා. ඔබට පුළුවන් කැමති දිනවල ඇවිල්ලා ශ්‍රම දාන කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබේ ශක්ති පමණින් බක්කුල මහා සෑය වෙනුවෙන් ඇවිල්ලා සම්බන්ධ වෙලා උදව් උපකාර කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණිය සිහිපත් කරමින් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණමේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.